ආදරණීය දුවේ පුතේ ආර්ථික විද්‍යාව විෂය යටතේ සූක්ෂම ආර්ථික විද්‍යාවට අදාළ මාතෘකාවක් තමයි ඉල්ලුම සැපයුම නම්‍යතාවය හා වෙළඳපොළ සමතුලිතය. අප අද දින මේ පරිච්ඡේදයෙන් එක්තරා කොටසක් තමයි සාකච්ඡාවට ලක් කරන්නේ. මේ මුළු පරිච්ඡේදයම ගලාගෙන යන්නේ ප්‍රධාන එක් කාරණයක් පදනම් කරගෙන. ඒ තමයි වෙළඳපොළ බලවේග මත පදනම් වෙලා. වෙළඳපොළ බලවේග. වෙළඳපොළක් තුල සිටින කාණ්ඩ දෙකක් ඉන්නවා. ප්‍රධාන කාණ්ඩ දෙකක් ඉන්නවා. කවුද? එක කොටසක් තමයි පාරිභෝගිකයන්, අනිත් කොටස තමයි නිෂ්පාදකයන්, එහෙම නැත්නම් සැපයුම් කරුවන් කියන කොටස. එතකොට ඒ මත පදනම් වෙලා අපි වෙළඳපොළ බලවේග කොටස් දෙකකට බෙදනවා. පාරිභෝගිකයෝ භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරනවා. ඒ නිසා එක කොටසක් ගන්නවා ඉල්ලුම, එහෙම නැත්නම් ඩිමාන්ඩ් කියන කොටස. අනිත් කොටස අපි ගන්නවා සැපයුම, එහෙම නැත්නම් සප්ලයි කියන කොටස ගන්නවා. එහෙනම් අපි අද දින බලාපොරොත්තු වෙන්නේ මේ දෙකෙන් එක් කොටසක් ගැන සාකච්ඡාවට ලක් කරන්න. ඒ තමයි ඉල්ලුම කියන කොටස. එහෙනම් වෙළඳපොළ බලවේගවල එක් කොටසක් ගැන තමයි අද සාකච්ඡාවට ලක් කරන්නේ ඉල්ලුම සම්බන්ධයෙන්. ඉල්ලුම එහෙම නැත්නම් ඩිමාන්ඩ් කියලා අපි ඉංග්‍රීසියෙන් ව්‍යවහාර කරනවා. ඩිමාන්ඩ් ගැන තමයි අද දින සාකච්ඡා කරන්නේ. මෙන්න මේ ඉල්ලුම ගැන කතා කරනකොට ප්‍රථමයෙන්ම ඉල්ලුම නිර්වචනය කරගන්නට අවශ්‍යයි. ප්‍රථමයෙන්ම මම කරන්නේ ඉල්ලුම නිර්වචනය කිරීම. ඉල්ලුම නිර්වචනය කිරීම. දරුවනි, සාමාන්‍ය ව්‍යවහාරයේ ඉල්ලුමට වඩා ආර්ථික විද්‍යාවේ ඉල්ලුම වෙනස් වීමකට ලක් වෙනවා. මම පුංචි කතාවක් කියන්නම් ඔබට මේ වෙනස තේරුම් ගන්න. ඔබ පුංචි කාලෙත් එහෙම නැත්නම් දැන් පුංචි දරුවෙක් පාරේ යනකොට ඔබ දැකලා ඇති අම්මගෙන් කරදර කර කර එක එක දේවල් ඉල්ලනවා. ඒ නිසා ආදරණීය අම්මා තාත්තා ගමනක් යනකොට අවශ්‍ය මුදලට වඩා අනිවාර්යයෙන්ම වැඩිපුර මුදලක් අරන් යනවා. ඇයි මේ දරුව මොනවා හරි ඉල්ලුවොත් අරන් දෙන්න බලාගෙන. කොච්චර අගයකම් තිබ්බත් පුළුවන් තරමක් සල්ලි වැඩියෙන් අරන් යන්න උත්සාහ කරනවා මෙන්න මේ දරුව නිසා. මේ එක්තරා දරුවෙක් මේ විදිහට අම්මත් එක්කන් ගමනක් යනකොට සෙල්ලම් බඩු කඩයක් දැකලා සෙල්ලම් බඩුවක් ඉල්ලලා අඬනවා. අම්මා ගාව වැඩිපුර සල්ලි ප්‍රමාණයක් නැහැ, පොඩි ගාණක් විතරයි තියෙන්නේ. ඒ නිසා පුතේ පස්සේ අරන් දෙන්නම්, දැන් ඕනේ නැහැ කියලා යනවා. ඒ වුණාට දරුවා අහන්නෙම නැහැ. දරුවා හොඳටම අඬන්න ගන්නවා. අර හුස්ම ගන්න බැරි වෙනකන් අඬන්නේ. අන්න ඒ විදිහට අඬන්න ගන්නවා. දැන් අම්මට කරන්න දෙයක් නැහැ. ආපහු අර කඩේට ගිහිල්ලා එතන තියෙන භාණ්ඩයක් අරන් දෙන්න හදනවා. දරුවත් ඉල්ලන්නේ එතන තියෙන වටිනම භාණ්ඩයක්. දරුවා කොහොම හරි අඬලා එතන තියෙන සෙල්ලම් බඩුවක් ගන්නවා. සෙල්ලම් බඩුව තමයි සෙල්ලම් ප්ලේන් එකක් තමයි ගන්නෙ. ඔන්න එක අවස්ථාවක්. තව අවස්ථාවක් මම ගන්නවා. ඉස්සර මැද පෙරදිග රටවල් වලට කාන්තාව යනකොට ග්‍රාමීයංශයේ ග්‍රාමීය පැත්තේ අනිත් වටේම ඉන්න අය දන්නවා එයා රට යනවා කියලා. වටේම අය දන්නවා විතරක් නෙමේ, එයාපෝට් එකට යන දවසට එයාලවත් එක්කගෙන යන්නේ. වෑන් එකේ එකයි යන්න පුළුවන් තරමක් එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා අර කාන්තාව එයාපෝට් එක ඇතුළට එක්කයි යන කී දෙන්න ඇරෙන්න අනිත් අය මොකද කරන්නේ? ප්ලේන් බලන්න යනවා. ටිකට් එකක් අරගෙන ප්ලේන් බලන්න යනවා. මේ පුංචි දරුවත් ප්ලේන් බලන්න ගිහිල්ලා තියෙනවා. අර ලොකු දැලක් එහෙම ගහලා තියෙනවා. ඈතින් තමයි ප්ලේන් පේන්නේ. දැන් දරුවා එතනත් ගිහිල්ලා අර ඈත තියෙන ප්ලේන් එක, ඇත්ත ප්ලේන් එක ඉල්ලලා අඬනවා. දැන් දෙකේදිම කරේ ප්ලේන් ඉල්ලලා අඬපු එක නේද? හැබැයි ওই දෙකෙන් එකක් විතරයි ඉල්ලුම බවට පත් වෙන්නේ. ඉල්ලුමක් සපුරන්න නම් කාරණා තුනක් තියෙන්න ඕන. ওই කාරණා තුන සැපුරුනොත් විතරයි ඉල්ලුම කියලා කියන්නේ. නිසා අර කතා කරපු උදාහරණේ ඉල්ලුම් දෙකෙන් එකක් විතරයි ආර්ථික විද්‍යාවට අදාළ ඉල්ලුමක් කියලා කියන්නේ. එකක් තමයි ඉල්ලුමක් සපුරන්න නම් අනිවාර්යයෙන්ම උවමනාවක් තිබීම ප්‍රධාන කාරණයක්. උවමනාවක් මේ භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා උවමනාවක් තියෙන්න ඕන. උවමනාවක් විතරක් තිබිලා මදි.
මිලදී ගැනීමේ හැකියාව තියෙන්න ඕන. භාණ්ඩය හා සේවාව මිලදී ගැනීමේ ශක්තිය තියෙන්න ඕන. මෙන්න මේ මිලදී ගැනීමේ ශක්තියට ආර්ථික විද්‍යාව කියනවා ක්‍රය ශක්තිය කියලා. ඒ අනුව තමයි භාණ්ඩේ මිලදී ගන්න සැලසුම් කරන්නේ. ඒ අනුව සැලසුම් කිරීම. මෙන්න මේ කාරණා තුනම සමන්විත වෙනවා නම් විතරයි ආර්ථික විද්‍යාව ඉල්ලුම කියන්නේ. ඒ කාරණා තුනම තියෙනවා නම් ඒකට කියනවා සඵල ඉල්ලුම කියලා. සඵල එහෙමත් නැත්නම් ඉෂ්ට වෙන ඉල්ලුමක් ගැන විතරයි කතා කරන්නේ. දැන් පුංචි දරුවා සෙල්ලම් ප්ලේන් එක ඉල්ලන වෙලාවේ ගුවන් යානාව ඉල්ලන වෙලාවේ උවමනාවක් දරුවට තියෙනවා. දරුවට ක්‍රය ශක්තිය නැති වුණාට දරුවගේ අම්මා ඒ ක්‍රය ශක්තියෙන් සමන්විතයි. ඒ නිසා තමයි සැලසුම් කරන්නේ මේ ප්ලේන් එක අරන් දෙන්න. හැබැයි එයාපෝට් එකේ ඇත්තටම තිබ්බ ප්ලේන් එක මිලදී ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒක ඉල්ලුම විදිහට සලකන්නේ නැහැ. ඔන්න ඔබ හොඳට තේරුම් ගන්න ආර්ථික විද්‍යාවේ ඉල්ලුම සහ සාමාන්‍ය විවාහාරයේ ඉල්ලුම අතර වෙනසක් තියෙනවා. දැන් අපි ඉල්ලුම සම්බන්ධ නිර්වචනයක් හදාගන්නයි යන්නේ. මම ලේඛනයක් ගන්නවා. ඇයි මේ ලේඛනයේ කොටස් දෙක ගන්න කියලා ඔබට ඉදිරියේදී මම ප්‍රකාශ කරනවා. දැනට මෙන්න මේ කොටස් දෙක විතරක් මතක තියාගන්න. එකක් ගන්නවා මිල P රුපියල්. අනිත් එක ගන්නවා ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය ඒකක Q වලින් ගන්නවා. 10 20 100 80 කියලා ගන්නවා. ඔන්න මම ඉල්ලුම නිර්වචනය කරන්න යන්නේ. ආර්ථික විද්‍යාවේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ තියෙන විශේෂ කාරණය තමයි උපකල්පන තියෙනවා. මේ උපකල්පන සැබෑ ලෝකයේ වෙනස් වීමකට ලක් වෙනවා. වෙනස් වීමකට ලක් වුණත් ඔබ ඉගෙන ගන්න ඕනේ සූක්ෂම ආර්ථික විද්‍යාව යටතේ ඒ උපකල්පන එකම. හැබැයි ඒවා සැබෑ ලෝකයේ වෙනස්කම් කරලා අපිට අනාගතයේ ආර්ථික විද්‍යාව ඉදිරියේදී ඉගෙන ගන්නකොට ඒවා වෙනස්කම් කරලා සැබෑ ලෝකයට ගැලපෙන විදිහට හදා ගන්න පුළුවන්. එතකොට මූලික සංකල්පය ඉතා හොඳින් අවබෝධ කරගන්න තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව තියෙන්නේ. ඒ නිසා තමයි උපකල්පන තියෙන්නේ. ඔන්න උපකල්පන එකක් ගන්නවා නිශ්චිත කාල පරිච්ඡේදයකදී නැත්නම් යම් දෙන ලද අවස්ථාවකදී නිශ්චිත කාල පරිච්ඡේදයක් තුලදී නිශ්චිත කාල පරිච්ඡේදයක් තුලදී ඊළඟ කාරණය සලකා බලන භාණ්ඩයේ මිල හැර සලකා බලන භාණ්ඩයේ මිල හැර සලකා බලන භාණ්ඩයේ මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ අනෙකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ ස්ථාවර තත්ත්වයක් යටතේ එහෙනම් උපකල්පන දෙකක් ගත්තා නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී නැත්නම් යම් දෙන ලද අවස්ථාවක සලකා බලන භාණ්ඩයේ මිල හැර ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ එතකොට මොකද වෙන්නේ මෙන්න මේ බලලා තියෙන්නේ සලකා බලන භාණ්ඩයේ මිල. ඒ නිසායි මම මෙතන සලකා බලන භාණ්ඩයේ මිල හැර කියලා ගත්තේ. මම මේ කොටස ඔන්න රවුන්ඩ් කරනවා. මේ කොටස නිර්වචනය තුල දාන්න නැතුව ඉදිරියට අරගෙන යන්න පුළුවන්. හැබැයි මෙතන මතක තියාගන්න ඕනේ ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ කියලා කියන්නේ මිල විතරයි වෙනස් වෙන්නේ. අනිත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙනවා නේද සලකා බලන භාණ්ඩයේ මිල තමයි මේ තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල විවිධ වූ මිල ගණන් යටතේ නේද තියෙන්නේ. ඒ නිසා ගන්නවා විවිධ වූ මිල ගණන් යටතේ. මිල ගණන් යටතේ. හැබැයි මොන භාණ්ඩය සඳහාද? ඒක තමයි විශේෂ කාරණය. සලකා බලන භාණ්ඩය සඳහා වූ එතකොට මිල 10 20 30 40 ඔය විදිහට එනවා. ප්‍රමාණත් මොකද වෙන්නේ?
විවිධ වෙනවා. මේ ප්‍රමාණ වලින් නිරූපණය කරන්නේ මිල 10ක් වෙනකොට 100ක් ගන්න අපේක්ෂා කරනවා. කැමැත්තක් තියෙනවා. සමහර විට 100ක් ගන්න නැති වේවි. හැබැයි කැමැත්තක් තියෙනවා 100ක් ගැනීමට කියන අදහස තියෙන්නේ. ඒ නිසා සලකා බලන භාණ්ඩය සඳහා විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණ. මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණවලට තමයි කියන්නේ ඉල්ලුම කියලා. විවිධ ප්‍රමාණ ඉල්ලුම ලෙස හඳුන්වනවා. එතකොට නිර්වචනය අපි දැන් සම්පූර්ණයෙන්ම හදාගෙන තියෙන්නේ. මේ කොටස නිර්වචනයේදී කියන්න ඕනේ නැහැ. ඒක මම මෙතනට අරගෙන තියෙන්නේ. ඔන්න ඔතනට අරගෙන තියෙන්නේ. ඔන්න නිර්වචනය කරනවා ඉල්ලුම කියන එක. ඉල්ලුම යනු නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ සඳහා වූ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණ ඉල්ලුම ලෙස හඳුන්වයි. නැවත වතාවක් නිර්වචනය කියන්න මතකයට ඉන්නම ඉල්ලුම යනු නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ සඳහා වූ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණ ඉල්ලුම ලෙස හඳුන්වයි. හරි අපි ඊළඟ සංකල්පයට යමු. ඊළඟ සංකල්පය තමයි පෞද්ගලික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම. ඊළඟ සංකල්පය පෞද්ගලික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම. පෞද්ගලික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම. අපි හිතමුකෝ ආර්ථිකය තුල පුද්ගලයෝ 10යි ඉන්නේ කියලා. එතකොට පුද්ගලයෝ 10 දෙනානේ. 10 දෙනා වෙන වෙනම ඉල්ලන ඒවට කියනවා පාරිභෝගික එහෙම නැත්නම් පෞද්ගලික ඉල්ලුම කියලා. 10 දෙනා වෙන වෙනම තනි තනිව කරන ඉල්ලුමට කියනවා පෞද්ගලික එහෙම නැත්නම් පාරිභෝගික ඉල්ලුම කියලා. ඒ 10 දෙනාගේම ඉල්ලුම් වල එකතුවට තමයි කියන්නේ වෙළඳපොළ ඉල්ලුම. එහෙනම් පෞද්ගලික ඉල්ලුම කියලා කියන්නේ තනි තනි පුද්ගලයෝ කරන ඉල්ලුම. වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ මේ තනි තනිව කරන ඉල්ලුම් සියල්ලගේ එකතුවක් තමයි වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ. ඊළඟට මෙන්න මේ ඉල්ලුම කියන කොටස සම්පූර්ණයෙන්ම ගලාගෙන යන කොටසට තමයි අපි යන්නේ. ඒක තමයි ඉල්ලුම් තීරක. ඊළඟ කොටස ඉල්ලුම් තීරක. එහෙම නැත්නම් ඒකටම කියනවා අපි ඉල්ලුම තීරණය කරන සාධක. ඉල්ලුම තීරණය කරන සාධක. ඉල්ලුම තීරණය කරන සාධක. මෙන්න මේ ඉල්ලුම් තීරක මෙන්න මෙතන කොටස් දෙකකට බෙදුවා නේද? පෞද්ගලික ඉල්ලුමයි වෙළඳපොළ ඉල්ලුමයි කියලා. මේ නිසා ඉල්ලුම් තීරකත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි පෞද්ගලික ඉල්ලුම් තීරක. පෞද්ගලික ඉල්ලුම් තීරක නැත්නම් පාරිභෝගික ඉල්ලුම් තීරක. අනිත් එක තමයි වෙළඳපොළ ඉල්ලුම් තීරක. වෙළඳපොළ ඉල්ලුම් තීරක. පෞද්ගලික ඉල්ලුම් තීරක එහෙම නැත්නම් වෙළඳපොළ ඉල්ලුම් තීරක විදියට කොටස් දෙකකට බෙදීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ පෞද්ගලික ඉල්ලුම් තීරකට එන්නේ තීරකවලට එන්නේ මොනවද කියලා තමයි ඊළඟට අපි කතා කරන්නේ. දැන් ඔබට ජංගම දුරකථනයක් ගන්න අවශ්‍යයි. එහෙනම් ජංගම දුරකථන වෙළඳසැලකට ගිහිල්ලා වෙළඳපොළකට ගිහිල්ලා ඔබ අහන්නේ මොන භාණ්ඩයේ මිලද? ජංගම දුරකථනයේ මිල කීයද කියලා අහන්නේ. එක එක ඒවා පෙන්නලා අහනවා මේක කීයද මේක කීයද මේක කීයද මේ ගානට ගන්න තියෙන ජංගම දුරකථන මොනවද කියලා අහන්නේ. ඔබ කලිසමක් ගන්න යනවා. කලිසම ගන්න ගියාට පස්සේ කලිසම අරගෙන මුලින්ම හොයන්නේ මොකක්ද? එහාට අත දානවා මෙහාට අත දානවා දාලා හොයන්නේ මොකක්ද? අර මිල ගහලා තියෙන කොලේ නේද හොයන්නේ? එහෙනම් කලිසම් ගන්න ගියාට පස්සේ ඒක මිල තමයි බලන්නේ. සීනි ගන්න වෙළඳපොළට යනවා. සීනි ගන්න වෙළඳපොළට ගිහිල්ලා මුදලාලිගෙන් අහන්නේ සීනි කිලෝ එකක මිල කීයද කියලා. හාල් ගන්න ගියාට පස්සේ සහල් ගන්න ගියාට පස්සේ ඒත් වෙළඳපොළේදී
මෙන්න මේ සහල් වල මිල කීයද කියලා තමයි එතනින් අහන්නේ. එහෙනම් අපි ඉල්ලද්දී අපි මොකක් හරි ගන්න යනවනේ භාණ්ඩයක්. ඒකේ මිල තමයි මුලින්ම සලකලා බලන්නේ. ඒ නිසා ඒකට කියනවා අපි සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල. අනිත් එකට කියනවා අනෙකුත් නැත්නම් සම්බන්ධිත භාණ්ඩවල මිල. දැන් ඔබ කලිසමක් ගන්න ගියේ. දැන් ගැහැණු දරුවෝ නම් කලිසමක් ගන්න ගියේ දවසේ භාගයකට වඩා වැඩියෙන් යනවා. පිරිමි කෙනෙක් ගන්න ගියා නම් විනාඩි 10ට විතර අරගෙන ඉවරයි. දැන් ඕකේ හොඳ නරක දැන් මම කතා කරන්නේ නැහැ. තව ඉදිරියේදී වෙළඳපොළ ආකෘති කියලා තියෙනවා. එතකොට මේ දෙකෙන් තාර්කික කෝකද? ඒ වගේ තියෙන බලපෑම් මොනවද? ඒවා අපි ඉදිරියේදී තමයි සාකච්ඡා කරන්නේ. දැන් වෙළඳපොළට ගිහිල්ලා කාන්තා කෙනෙක් නම් ගියේ අර කලිසම විතරද බලන්නේ මිල. කලිසමක් බලනවා, අනිත් ඒවා බලනවා, ඊට පස්සේ එතන තියෙන ඔක්කොම ටික බලලා නේද එන්නේ. ගන්න නැහැ. ගන්න රුපියල් 2000යි යතේ තියෙන්නේ. රුපියල් 2000ට ගන්න කලිසමක් ගන්න බලාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණාට අනිත් ඒවා බලන්නේ නැතු වෙනවද? බලනව නේද? ඒකට කියනවා අපි මේ අනිකුත් එහෙම නැත්නම් සම්බන්ධිත භාණ්ඩවල මිල කියලා. ඒ වුණාට ආර්ථික විද්‍යාවේ මේක නිර්වචනය කරන විදිය චුට්ටක් වෙනස් වෙනවා. කොටස් දෙකකට බෙදනවා අනිකුත් නැත්නම් සම්බන්ධිත භාණ්ඩවල මිල. එකක් තමයි ආදේශක භාණ්ඩ කියලා බෙදනවා. එකක් ආදේශක භාණ්ඩ, අනිත් කොටස බෙදනවා අනුපූරක භාණ්ඩ කියලා. එකක් ආදේශක භාණ්ඩ, අනිත් එක තමයි අනුපූරක භාණ්ඩ. මොකක්ද දරුවනි ආදේශක භාණ්ඩ කියලා කියන්නේ? නමෙම කියනවා. ආදේශක භාණ්ඩයක් වෙනුවට පාවිච්චි කරන භාණ්ඩයක් තමයි ආදේශක භාණ්ඩ කියලා කියන්නේ. භාණ්ඩයක් වෙනුවට පාවිච්චි කරන භාණ්ඩයක්. මොනවද උදාහරණ? සීනි වෙනුවට හකුරු භාවිත කරනවා. ඊට පස්සේ තේ වෙනුවට කෝපි භාවිත කරනවා. මේ වගේ දේවල් තමයි ආදේශක භාණ්ඩ. එන ආදේශක භාණ්ඩ කියලා කිව්වේ මොකක්ද? භාණ්ඩයක් වෙනුවට භාවිත කරන භාණ්ඩයක්. අනුපූරකයි කියලා කිව්වේ භාණ්ඩයක් සමග භාවිත කරන භාණ්ඩ. භාණ්ඩයක් සමග භාවිත කරන භාණ්ඩ. ඉස්සර නම් අපි ගොඩක් වෙලාවට ඉගෙන ගත්තේ අපි පාසල් යන කාලේ ටයර් එකයි ටියුබ් එකයි කියලා. මේ දෙකම අනිවාර්යෙන් ඕන කියලානේ එකපාර භාවිත කරන්න ඕන. එනකට දැන් ටියුබ් නැති ටයර් තියෙනවා. මම මෙතනට ගන්නවා අර ටයර් ටියුබ් කියලා දාමුකෝ. තාක්ෂණයත් එක්කම වෙනස් වෙලා තියෙනවා කියලා ගමු. දැන් මේ පෑනයි කව එක විතරක් තිබිලා හරියන්නේ නැහැ. තීන්ත තියෙන්න ඕන. පෑනයි තීන්තයි. පෑන තීන්ත. මේ දෙකම තියෙන්න ඕන. ජංගම දුරකථනයයි ආයකට සිම් එකක් තියෙන්න ඕන. අන්න ඒ වගේ භාණ්ඩ තමයි අනුපූරක භාණ්ඩ කියලා කියන්නේ. නම් ටයර් ටියුබ්, පෑන තීන්ත, ජංගම දුරකථනය, සිම් කාඩ් පත ඔය වගේ ඒවා ගන්න පුළුවන්. එහෙනම් ආදේශක භාණ්ඩ කියලා කිව්වේ භාණ්ඩයක් වෙනුවට භාවිත කරන භාණ්ඩයක්. අනුපූරක භාණ්ඩ කියලා කිව්වේ භාණ්ඩයක් සමග භාවිත කරන භාණ්ඩයක්. ඔන්න ඔක තමයි අනිකුත් නැත්තම් සම්බන්ධිත භාණ්ඩවල මිල. දැන් භාණ්ඩයක් ඉල්ලද්දී මේවා මේ සාමාන්‍යයෙන් හිතලා කියන්න පුළුවන්. භාණ්ඩයක් ඉල්ලද්දී තවත් බලපාන සාධක මොනවද? දැන් රුපියල් 2000යිනේ අරන් ගියේ. එහෙනම් 2000ක භාණ්ඩයක් නේද ගන්න ඕනේ? අර ඉස්සෙල්ලා උදාහරණයක් අපි රුපියල් 2000යිනේ කඩේට අරන් ගියේ. එහෙනම් රුපියල් 2000ක භාණ්ඩයක් තමයි ගන්න ඕනේ. දැන් එතකොට ගන්න ඕන භාණ්ඩය කොච්චර එකක්ද කියලා තීරණය කරන ඊළඟ වැදගත්ම කාරණේ තමයි අපේ අතේ තියෙන මුදල් ප්‍රමාණය. එතකොට මුදල් ලැබෙන ක්‍රමය තමයි ආදායම කියන එක. එතකොට පාරිභෝගිකයා ගාව තියෙන ආදායම තමයි ඊළඟ කාරණේ විදියට ගන්නෙ. එහෙනම් පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම. භාණ්ඩයක් මිලදී ගන්න තියෙන ඊළඟ විශේෂ කාරණේ තමයි රුචිකත්වය කියන එක. පාරිභෝගික රුචිය. රුචිකත්වය. වෙළඳාම සඳහා වැඩියෙන්ම දක්ෂ
ජාතිය කවුද? ඔබ දන්නවා. එක්තරා දවසක අම්මා සාරියක් ගන්න ඕන වෙලා වෙළඳපොළට ගියා. ඒ වෙලාවේ ඇත්තටම සාරියක් ගන්න ඒ වෙලාවේ අදහසක් තිබ්බේ නැහැ. ගන්න ඕන කියන අදහස තිබ්බා. ඒ වෙලාවේ ගන්න බලාගෙනම නෙමෙයි නිකන් වෙන වැඩකට ගිය ගමන් සාරියකුත් බලන්න ගියා. මේ සාරියක් පෙන්වන්න කියලා එකක් පෙන්නුවා. ඒක හරි නෑ වගේ. අපි වෙන වෙලාවක එන්නම් දැන් වෙලා ගිහිල්ලා තියෙන්නේ කිව්වා. කොහොම හරි අර සාරි හැම තැනින්ම අරගෙන පෙන්නනවා. ඊට පස්සේ කිව්වා දැම්මම අපි ගන්න නෑ කියලා. එතකොට එයා හරි නිහතමානී උත්තරයක් දුන්නා. හරි කමක් නෑ. බලලා යන්න. ඔයාට ගන්න ඕන වෙලාවට එන්න අපි ගාවට කියලා කිව්වා. ඒ තියෙන සාරි ඔක්කොම ටික පෙන්නුවා. ඔක්කොම ටික පෙන්වුවාට පස්සේ රුචිකත්වයක් ඇති කිරීම නේද කරේ? රුචිකත්වය ඇති වුණාට පස්සේ සල්ලි හම්බුන ගමන් එහෙම නැත්නම් සල්ලි තියෙන වෙලාවට උවමනාවක් දැනුන වෙලාවට යන්නේ කොයි කඩේටද? අන්න අර කඩේට තමයි මුලින්ම යන්නේ. ඒ එක්තරා උපක්‍රමයක්. ඒකට අපි කියනවා පාරිභෝගික රුචිකත්වය කියලා. තව පාරිභෝගිකයින්ගේ අනාගත අපේක්ෂා. පාරිභෝගිකයින්ගේ අනාගත අපේක්ෂා. අනාගත අපේක්ෂා. දැන් හෙට පෙට්‍රල් වල මිල වැඩි වෙනවා කියලා කිව්වොත් මොකද වෙන්නේ? පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂාවේ තියෙනවා හෙට පෙට්‍රල් වැඩි වේවි කියලා. එහෙනම් අද ඉල්ලුම මොකද කරන්නේ? වැඩි කරනවා. හෙට පෙට්‍රල් වල මිල අඩු වෙනවා කියලා දැනගත්තොත් දැන් පෙට්‍රල් ඉල්ලුම අඩු කරනවා. ඔක තමයි ඔතනදී ඔය කියන්නේ පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා. ඊළඟ එක අනිකුත් සාධක. අද කියන්න අනිකුත් සාධක කියලා කොටසක් දානවා වෙනත් සාධක. කියන්නේ තවත් කාරණා බොහොමයක් තියෙන්න පුළුවන්. මේක තමයි පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක. දැන් අපි කතා කරන්නේ වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක. මෙන්න මෙතන මාතෘකාවේ තියෙනවා වෙළඳපොළ සමතුලිතය නේද? මේවා ඔක්කොම කතා කරලා ඉවර වෙලා මෙතනට එනවා වෙළඳපොළ සමතුලිතය. හැබැයි පෞද්ගලික සමතුලිතය කියලා ලියලා තියෙන්නේ නැහැ වෙළඳපොළ සමතුලිතය. එහෙනම් අපිට වැදගත්ම තීරකය තමයි වෙළඳපොළ ඉල්ලුම් තීරකය. එතකොට අපි මෙතනින් පස්සේ වැඩිපුර ප්‍රමාණයක් මේ කොටස කතා කරන්නේ මේ වෙනස හොඳට අඳුනගන්න. මෙතනින් ඉදිරියට කතා කරන්නේ වෙළඳපොළ ඉල්ලුම් තීරක කියන කොටස. හරි මම වෙළඳපොළ ඉල්ලුම් තීරකත් මේ විදිහටම දානවා. හරි පෞද්ගලික ඉල්ලුම් තීරකවල මේ සලකා බලන භාණ්ඩයේ මිල තියනවා නේද? ඒක හැමම එනවා. අනෙකුත් නැත්තම් සම්බන්ධිත භාණ්ඩවල මිල තියනවානේ. ඒකත් එහෙමම එනවා. පාරිභෝගික ආදායම තියෙනවානේ. පාරිභෝගික ආදායමත් එහෙමම එනවා. පාරිභෝගික රුචිකත්වයේ තියෙනවානේ. ඒකත් එහෙමම එනවා. පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා තියෙනවානේ. ඒකත් එහෙමම එනවා. තව කාරණයක් අලුතින් එනවා. ඒක තමයි වෙළඳපොළ ඉල්ලුම. පෞද්ගලික ඉල්ලුම් තීරක වෙළඳපොළ ඉල්ලුම් තීරක බවට පත් කරන්න තියෙන ප්‍රධානම කාරණේ තමයි මේ අපි කතා කරන්නේ ගැනුම්කරුවන් සංඛ්‍යාව. ගැනුම්කරුවන් සංඛ්‍යාව. නැත්තම් එතනට අපිට කියන්න පුළුවන් පාරිභෝගිකයන් සංඛ්‍යාව. අනිත් එක හැමම වෙනවා අනිකුත් සාධක. අනිකුත් සාධක කියන්නේ මොනවද? අනිකුත් සාධක ඉල්ලුමක් භාණ්ඩයක් ඉල්ලද්දි බලපාන අනිකුත් සාධක. අපි හිතමුකෝ මෙහෙම වෛද්‍යවරු කියනවා මේ දවස්වල කුකුල් මස් කන්න එපා කියලා. කුකුල් මස් පිළිකාකාරකයි කියලා කියනවා. එහෙනම් කුකුල් මස් ඉල්ලුම මොකද වෙන්නේ? අඩුවීමකට ලක් වෙනවා. මාළු කන්න එපා කියලා කිව්වොත් ડોක්ටර්ස්ලා මාළු ඉල්ලුම අඩුවීමකට ලක් වෙනවා. අපි මෙහෙම හිතුවොත් කොස් වගේ දේවල්, දෙල් වගේ දේවල් කාපුවාම ලස්සන වෙනවා කියලා කිව්වොත් ඒ ඉල්ලුම මොකද වෙන්නේ? වැඩිවීමකට ලක් වෙනවා. අනිත් එක තමයි ප්‍රචාරණය වගේ දේවල්. ප්‍රචාරණය බලපාන්නේ දත් හිරි වැටුනහම ගන්න ඕනේ මොකක්ද? සුදන්තද? හිස රදයක් ආපුවාම ගන්න ඕනේ පෙනඩෝල්. අයි පැරසිටමෝල් අඩුවට මිලට තියෙනවා අඩු මිලට තියෙනවා ඒවා හරියන්නේ නැද්ද? කවුද මේ කියන්නේ? ප්‍රචාරණය තුලින් අපේ ඉල්ලුමට මොකක් කරලාද? බලපාලා තියෙනව නේද? අනිත් එක තමයි සංස්කෘතිය. සංස්කෘතියට අනුව තමයි මේ භාණ්ඩ මිලදී ගන්න. දැන් අතීතයේදී නම් කාන්තාවන් විශේෂයෙන් ගැහැණු ළමයි කලිසම් ඇන්දේ නැහැ. එතකොට ඒ සංස්කෘතික ඒ කාලෙදී ආයේ භාණ්ඩයේ සඳහා ඉල්ලුම පුළුවන් තරම් අඩු වුණා. වෙළඳපොලේ
තිබ්බෙත් නෑ වගේ. දැන් නම් වෙළඳපොළට විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සංස්කෘතික අංග සංස්කෘතිය ආගම මේ වගේ දේවලුත් භාණ්ඩ ඉල්ලුම සඳහා බලපානවා කියලා කියන්නේ. උදාහරණයක් විදිහට මුස්ලිම් ජාතිකයෝ ඌරුමස් ඉල්ලන්නේ නැහැ. එයාලගේ ආගමේ පව් කියලා සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ Hindu ජාතිකයෝ ගව මස් කන්නේ නැහැ. ගව මස් සඳහා ඉල්ලුමක් ඔවුන්ගේ නැහැ. මේ සංස්කෘතික අංග ආගමික කාරණා ඒවට බලපානවා කියන එක තමයි තියෙන්නේ. මේ අනෙකුත් සාධක යටතේ මේ කතා නොකරපු ඕනම සාධකයක් එතනට ඉල්ලුම තීරණය කරනවා විදිහට දාන්න පුළුවන්. හරි. ඊළඟ කාරණේ විදිහට අපි ගන්නේ ඉල්ලුම් ශ්‍රිතය කියන කොටස. ඊළඟ කොටස ඉල්ලුම් ශ්‍රිතය. ඉල්ලුම් ශ්‍රිතය කියලා කියන්නේ මෙන්න මේ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක සංකේත විදිහට දාන්න ඕන. ඉල්ලුම් ශ්‍රිතය කියලා කියන්නේ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක සංකේත විදිහට දාන්න ඕන. දැන් අපි පෞද්ගලික ඉල්ලුම් තීරක වලින් පෞද්ගලික ඉල්ලුම් ශ්‍රිතය හදා ගන්න පුළුවන්. වෙළඳපොළ ඉල්ලුම් තීරක වලින් වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතය හදා ගන්න පුළුවන්. ඒ වුණාට මම මේ කොටස කතා කරන්නේ නැහැ. එලිම අපිට අවශ්‍ය කොටසට යනවා වෙළඳපොළ ඉල්ලුම් තීරක. ඒ නිසා වෙළඳපොළ ඉල්ලුම් තීරක ඔස්සේ වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතය හදා ගන්න යන්නේ සලකා බලන භාණ්ඩයේ මිල මම ගන්නවා P කියලා. අනිකුත් එහෙම නැත්නම් සම්බන්ධිත භාණ්ඩවල මිල කියන එක PN කියලා ගන්නවා. පාරිභෝගික ආදායම Y කියලා ගන්නවා. පාරිභෝගික රුචිකත්වය T කියලා ගන්නවා. පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා EX කියලා ගන්නවා. පාරිභෝගිකයන් සංඛ්‍යාව නැත්නම් ගැනුම්කරුවන් සංඛ්‍යාව n කියලා ගන්නවා. අනිකුත් ඕනම සාධකයක් අද කියන්න O කියලා ගන්නවා. එහෙනම් මම කරේ වෙළඳපොළ ඉල්ලුම් තීරක සඳහා සංකේත භාවිත කිරීමක්. එහෙනම් ඉල්ලුම් ශ්‍රිතය කොහොමද හදාගන්නේ? ඉල්ලුම කෙරෙහි බලපාන සාධක සංකේත විදිහට දාන්නයි හදන්නේ. මම සංකේත විදිහට මෙතනදී දාන්නම් සංකේත විදිහට QD සමාන කිරීමෙන් වම් පැත්තේ විචල්්‍ය විදිහට එන්න ඕනේ ප්‍රධාන විචල්්‍ය. QD කියන එක මේ Q ප්‍රමාණය කියන්න quantity කියන්න දාලා තියෙන්නේ D demand කියන්න ඉල්ලුම කියන්න තමයි දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ F කියලා කියන්නේ ශ්‍රිතාත්මක සම්බන්ධතාවයේ පෙන්වන සංකේතය. ඊට පස්සේ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක මොනවද? සලකා බලන භාණ්ඩයේ මිල, අනිකුත් භාණ්ඩවල මිල ගණන්, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිකත්වය, පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා, පාරිභෝගිකයන් සංඛ්‍යාව අනිකුත් ඕනම සාධකයක් විදිහට ගැනීමේ හැකියාවක් තියෙනවා. මම මේ ටික මකලා නැවත වතාවක් සඳහන් කරන්න. අපි එතකොට මේ කතා කරන්නේ ඉල්ලුම් ශ්‍රිතය කියන කොටස. ඉල්ලුම් ශ්‍රිතය ඉල්ලුම කෙරෙහි බලපාන සාධක සංකේත විදිහට දානවා. QD D කියන්නේ ඩිමාන්ඩ් කියන්න, F කියන්නේ ශ්‍රිතාත්මක සම්බන්ධතාවයේ පෙන්වන සංකේතයේ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක මෙන්න මේ විදිහට අපි දානවා. පෞද්ගලික ඉල්ලුම් තීරක වෙළඳපොළ ඉල්ලුම් තීරක බවට පත් කරන්නේ මෙන්න මේ කියන කාරණේ මත පදනම් වෙලා n නැත්නම් පාරිභෝගිකයන් සංඛ්‍යාව එමත් නැත්නම් ගැනුම්කරුවන් සංඛ්‍යාව. මේක තමයි ඉල්ලුම් ශ්‍රිතය කියලා කියන්නේ. මෙතනදී හරි වැදගත් වචන දෙකක් තියෙනවා. නම්‍යතාවයේදී තමයි ඔබට විශේෂයෙන් මේ වැදගත්කම තේරෙන්නේ. මෙන්න මේ සමාන කිරීමෙන් වම් පැත්තේ විචල්‍යයට විශේෂ නමක් කියනවා. ඒ නම තමයි පරායත්ත නැත්නම් පරායක්ත විචල්්‍ය. ප්‍රධාන විචල්්‍ය නැත්නම් සමාන කිරීමෙන් වම් පැත්තේ විචල්්‍යයට කියනවා පරායත්ත නැත්නම් පරායක්ත විචල්්‍ය. සමාන කිරීමෙන් දකුණු පැත්තේ විචල්්‍යයට කියනවා විචල්්‍යයන්ට කියනවා ස්වායත්ත නැත්නම් ස්වායත්ත විචල්්‍ය. ස්වායත්ත නැත්නම් ස්වායත්ත විචල්්‍ය කියලා කියනවා. අද දින මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ කොටස් ටික විතරයි. දෙවෙනි වීඩියෝ තුලින් තමයි ඊළඟ කොටස කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දරුවනේ අද කතා කරපු ටික නැවත වතාවක් මතක් කරමු. ඉල්ලුම සැපයීම නම්‍යතාවය හා වෙළඳපොළ සමතුලිතය යටතේ වෙළඳපොළ බලවේග කියලා කොටසක් තියෙනවා. ඒක ඉල්ලුම සහ සැපයීම කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකේ ඉල්ලුම ගැන තමයි අපි කතා කරන්නේ. මුලින්ම ඉල්ලුම නිර්වචනය කරා. සාමාන්‍ය ලෝකයේ ඉල්ලුමට වඩා ආර්ථික විද්‍යාවේ ඉල්ලුම වෙනස් වෙනවා. ඉල්ලුම සඳහා බලපාන ප්‍රධාන කාරණා තුනක් කිව්වා. භාණ්ඩය හා සේවාව මිලදී ගැනීම සඳහා උවමනාවක් තියෙන්න ඕන.
භාණ්ඩය හා සේවාව මිලදී ගැනීමේ හැකියාව හේවත් ක්‍රය ශක්තිය තියෙන්න ඕන. ඒ අනුව භාණ්ඩයේ මිලදී ගැනීමට සැලසුම් කරන්නට ඕන. ඒකට අපි කිව්වා සඵල ඉල්ලුම කියලා. ඊට පස්සේ අපි එතනදී ඉල්ලුම නිර්වචනය කරා උපකල්පන දෙකක් ඔස්සේ තමයි නිර්වචනය කරේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී. එහෙම නැත්නම් යම් දෙන ලද අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සියලු සාධක ස්ථාවර තත්ත්වයක් යටතේ සලකා බලන භාණ්ඩයේ සඳහා වූ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණ තමයි ඉල්ලුම කියලා කිව්වේ. ඊට පස්සේ අපි කතා කරා පෞද්ගලික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම අතර වෙනස. පෞද්ගලික ඉල්ලුම කියලා කිව්වේ තනි පුද්ගලයෝ වෙන වෙනම කරන ඉල්ලුමට පෞද්ගලික ඉල්ලුම කිව්වා. ඒ ඉල්ලුම් සියල්ල එකතුවට කිව්වා වෙළඳපොළ ඉල්ලුම. වෙළඳපොළ ඉල්ලුම් තීරක සහ පෞද්ගලික ඉල්ලුම් තීරක විදියට ඉල්ලුම් තීරක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතනදී පෞද්ගලික ඉල්ලුම් තීරක වලින් වෙළඳපොළ ඉල්ලුම් තීරක බවට පත් කරනකොට ප්‍රධාන කාරණයක් අලුතින් එකතු වෙනවා. පාරිභෝගිකයන් එහෙම නැත්නම් ගැනුම්කරුවන් සංඛ්‍යාව සහ ඒ සංයුතිය කියන කාරණය. අපි එතනදී පෞද්ගලික ඉල්ලුමට වඩා වෙළඳපොළ ඉල්ලුම් තීරක කෙරෙහි තමයි සැලකිල්ලක් දැක්වේ. මොනවද එනම් වෙළඳපොළ ඉල්ලුම් තීරක සලකා බලන භාණ්ඩයේ මිල අනිකුත් නැත්නම් සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් පාරිභෝගික ආදායම පාරිභෝගික රුචිකත්වය පාරිභෝගිකයන්ගේ අනාගත අපේක්ෂා පාරිභෝගිකයන් එහෙම නැත්නම් ගැනුම්කරුවන් සංඛ්‍යාව සහ අනිකුත් ඕනම සාධකයක්. ඒ මත පදනම් වෙලා අපි ඊළඟට ඉල්ලුම් ශ්‍රිතය හදාගත්තා. ඉල්ලුම් ශ්‍රිතය කියලා කිව්වේ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක සංකේත විදියට දානවා. එතකොට සමාන කිරීමෙන් වම් පැත්තේ ප්‍රධාන විචල්‍ය QD සමානයි F ශ්‍රිතාත්මක සම්බන්ධතාවයේ පෙන්වන සංකේතයේ ඉල්ලුම කෙරෙහි බලපාන සාධකයකදී සමාන කිරීමෙන් වම් පැත්තේ විචල්‍යයට විශේෂ නමක් කිව්වා පරායත්ත විචල්‍ය. සමාන කිරීමෙන් දකුණු පැත්තේ විචල්‍යයට විශේෂ නමක් කිව්වා ස්වායක්ත විචල්‍ය. අනිත් දවසේදී හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.